And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින්. අද වහමුවන මම චන්දන ජයසිංහ. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට ජනපතිගෙනුත් අවසන් ගෞරවය. ලබන සතියේ නිවාඩු දින 3කදී මුළු රටටම ඇඳිරි නීතිය. බන්ධනාගාරයට ගිය රහස් පොලිසිය හිටපු ඇමති රාජිතගෙන් තවත් ප්‍රකාශයක් ලබා ගනී. අහසින් එන අලුත් ඕදුරක අවදානමක්. කොවිඩ් මැද ලන්ඩන් රෝහලේදී විවාහ වූ ශ්‍රී ලාංකික මනාලයා. අභාප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවා. දේහයට රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා එය පැයකට ආසන්න කාලයක් එහි තැන්පත් කර තිබුණා. පසුගිය 26 වෙනිදා රාත්‍රියේ හෘදයාබාධයකට ලක්ව දිවෙන් සමුගත් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙනීමට පෙර තැන්පත් කර තිබුණේ බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේදී. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේත් ඒ මහතාගේ නිවසට පැමිණියා. මට එතුමා එක්ක 2001 ඉඳන් 2004 වැඩ කරා. මම අගමැති හැටියට එතුමා නිවාස ඇමති හැටියට. එතුමා දේශපාලනයේ විශාල චරිතයක්. ඒ හිදස කොහොමද පුරවන්නේ කියන එක ප්‍රශ්නයක්. සෑම විටම වතුකරයත් ගමත් පන්සලත් සමග සහසම්බන්ධතාවය ඇති කරගනිමින් ඉතාම නිහතමානී දේශපාලකයෙකු වශයෙන් එතුමා සිය ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සටනක යෙදුණා. දේශපාලනය හා වෙන නොයෙක් දේවල් සම්බන්ධයෙන් අපි ඉතාමත් හරවත් සාකච්ඡා පවත්වලා තියෙනවා දීර්ඝ කාලයක් ඔස්සේ. පෞද්ගලික මිත්‍රයෙක් නැති වුණා වගේත් මට දැනෙනවා. එතුමාගේ වතුකරේ ජනතාව වෙනුවෙන් අති විශාල මෙහෙයුමක් කරපු කෙනෙක්. ආණ්ඩුවලින් පවා ඉවත් වෙලා තියෙනවා. තමන්ගේ ජනතාවට හරි හැටි සේවයක් උනේ නැත්තම්. එතුමා හා මා අතර සමහර අවස්ථාවල ගැටුම් ඇති වුණා. මම ඒක පිළිගන්නවා. නමුත් ඒවා දේශපාලන ගැටුම්. විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත එතුමා හැටියට එතුමා හා මා ඉතාමත් කිට්ටුවෙන් සහෝදරයන් හැටියට වතුකම්කරුවන් වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරා. අභාප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට අද පෙරවරු 11:05ට පමණ රැගෙන ආවා. පාර්ලිමේන්තු සංකීර්ණය අභියසදී හිටපු අමාත්‍යවරයාගේ දේහය භාරගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින්. පසුව රතු පළස මතින් පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව වේත්‍රධාරීන් පෙරටු කොටගෙන රැගෙන ලැබූ අරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කෙරුණා. අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කළේ ඉන් අනතුරුවයි. පසුව හිටපු කතානායක කරු ජයසූරිය, දේශපාලන නියෝජිතයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේද හිටපු අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. පැයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබූ අභාප්‍රාප්ත අරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය ඉන් අනතුරුව රැගෙන ආවේ කොළඹ 3 මල්පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසී මූලස්ථානයේ වෙතයි. එහි තැන්පත් කරනු හිටපු අමාත්‍යවරයාගේ දේහයට එහිදීද දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වුවා.
එතුමා තොන්ඩමන් ඇමැත්තුමාගේ තමන්ගේ සීයාගේ පාර යමින් රජයන් කීපයකම ඉතාමත්ම හදිස්සර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා වතුකර ජනතාවට විශාල සේවයක් කරමින් සිටින මොහොතක අපි වෙන්වීම වතුකර ජනතාවට විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට විශාල පාඩුවක්. එයාට මගේ වයස මගේ පන්තියේදී තමයි රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අපි හැම කෙනාටම මේක හරි කනගාටුදායක. හෙට කොත්මලේ පිහිටි මහතාගේ නිවස වෙත දේහය රැගෙන යන අතර ලබන 30 වෙනිදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ කාර්යාලය වෙත දේහය රැගෙන යාමට නියමිත බවයි ආමංගල්‍ය කමිටුව සඳහන් කළේ. ලබන 31 වෙනිදා ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු නෝඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර තොණ්ඩමන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගත් ආරුමුගන් තොණ්ඩමන් මහතා ඒ සඳහා විසඳුම් වෙනුවෙන් සිය දේශපාලන ජීවිතය කැප කළ අයෙක් බවයි. එවක බලවත්ව සිටි ත්‍රස්තවාදී සංවිධානයේ එල්ල කළ පීඩන මැද්දේ වුවද දෙමළ ප්‍රජාවට වෙනම රාජ්‍යයක් යන සංකල්පයට සහාය දීම තොණ්ඩමන් මහතා සිර ලෙසම ප්‍රතික්ෂේප කළ අයෙක් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන්. මේ අතර තොණ්ඩමන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තොණ්ඩමන් මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැප වූ අයෙකු බවයි. වතු ජනතාව අතර ත්‍රස්තවාදයටත් එම මතිමතාන්තරවලටත් ඉඩක් නොතැබීමේ ගෞරවය සෑම අවස්ථාවකදීම අරුමුගන් තොණ්ඩමන් මහතාට හිමි විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන්. අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තොණ්ඩමන් මහතා අභාව ප්‍රාප්ත වීමට පැය කිහිපයකට පෙර අවසන් වරට තමා හමු වී සමුගත් ආකාරය කිසිදා අමතක කළ නොහැකි සිද්ධියක් වන බවත් එම මොහොතේ එතුමා තුළ වූ තම ජනතාව කෙරෙහි බැඳුණු අසීමිත සානුකම්පිත හැඟීම් මහත්සේ අගයන බවයි. මේ අතර තොණ්ඩමන් මහතාගේ අභාවයේ සැලවීමත් සමග වතුකරේ ජනතාව ඊයේ මෙන්ම අදත් සුදු කොඩි ඔසවා සංවේගය පළ කළේ වතු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට අරගලයක යෙදුණු තම ආදරණීය නායකයාට ගෞරවය පුද කිරීමක් ලෙසයි. අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාව ප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලයිස්තුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළත් කිරීමට නියමිතයි. ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සමාජිකින් අග්‍රාමාත්‍යවරයා හමු වී කළ ඉල්ලීමකට අනුවයි අගමැතිවරයා මේ බව පවසා තිබෙන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සමාජිකින් සමග මෙම හමුව සිදු වුණා. ඔවුන් ඉල්ලා සිටියේ ආරුමුගන් තොණ්ඩමන් මහතා වෙනුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන්ට මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහා තරඟ කිරීමට අවස්ථාව දෙන ලෙසයි. ඊට මහින්ද රාජපක්ෂ මහතාගේද ප්‍රසාදය හිමි වුණා. තොණ්ඩමන් ඇමතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂ විදියට හිටියා. එතුමාගේ පුරපාඩුවට අපේ පක්ෂයේ තීන්දුවක් කරා අපේ නායකතුමාගේ පුතා ජීවන් තොණ්ඩමානව ඒත තනතුරකට පත් කරන්න අද අපි අගමැතිතුමාට ඒ ලිපියක් බාර දුන්නා. දිවංගත නායක සෞම්‍යමුතු තොණ්ඩමාන නැති වුණාන් පස්සේ අවුරුදුන් පස්සේ තමයි අපේ පක්ෂේ නායක තෝරලා ගත්තේ. ඒ වගේම අපේ පක්ෂයේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දක් නෙවෙයි දෙක වුණොත් අපේ පක්ෂයේ සමගින් අපි තීන්දුවක් ගන්නවා කවුද සභාපතිපත් කරන්න ඕනේ කියලා. ඊළඟ නායකත් අපි තෝරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ හින්දා මේ කටයුතු ඔක්කොම ඉවර වෙච්චන් පස්සේ ඡන්දයෙන් පස්සේ අපේ මහා සභාව රැස් වෙලා අපි මේ පක්ෂ නායක අපි තෝරලා ගන්නවා. ඒ අනුව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා අදාළ නාම යෝජනාව එවූ පසු ඒ ගැසට් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවා. මැතිවරණ කොමිසම පවසන්නේ එසේ අලුත් නමක් ඉදිරිපත් කිරීමට නීතිමය බාධාවක් නොමැති බවයි. අරුමුගන් තොණ්ඩමන් මහතාගේ බාලපුත්‍රයා වන 26 හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතා මේ වන විට ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානයේ සභාපතිවරයාද වනවා. ඉන්දියාවේදී මූලික අධ්‍යාපනය හදාරා ඇති ජීවන් මහතා ලන්ඩන්හිදී වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබෙනවා. රටපුරා ඉන්ද්‍රනීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව නවතම නිවේදනයක් අද දහවල් ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළා. එමගින් ඉදිරියේදී ඉන්ද්‍රනීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුම් දී තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම පසුගිය මාර්තු 20 වනදා නිරෝධායන නීති රෙගුලාසි ප්‍රකාරව ඇඳුම් නීතිය පැනවූ අතර ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට එලෙස පැනවූ ඇඳුම් නීතිය වරින් වර ඉවත් කෙරුණා.
මේ අතර මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳුරු නීතිය පසුගිය 26 වනදා తాවකාලිකව ඉවත් කරනු අතර ඒ අනුව එදින සිට සියලු දිස්ත්‍රික්ක සඳහා ඇඳුරු නීතිය බලපැවැත්වුණේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. ඒ අතර ඉදිරියේදී ඇඳුරු නීතිය බලපැවැත්වුණ ආකාරය පිළිබඳ විශේෂ නිවේදනයක් අද නිකුත් කෙරුණා. ජනාධිපති මාධ්‍යංශය විසින් අද නිකුත් කළ එම නිවේදනයට අනුව මැයි මාස 31 වන ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මුළු දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් ඊට පසු දින එනම් ජූනි 1 වෙනි සඳුදා සිට ජූනි 3 වෙනි බදාදා දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ පෙර පරිදිම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. එහෙත් ජූනි 4 වෙනි බ්‍රහස්පතින්දා සහ ජූනි 5 වෙනි සිකුරාදා යන දෙදිනම රට පුරා නැවතත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. එම දින දෙකෙන් පසුව එළමෙන ජූනි 6 වෙනිදා සෙනසුරාදා සිට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය තුලයි. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමිවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. COVID-19 රෝගීන් 13 දෙනෙකු අද පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගත් COVID-19 රෝගීන් 745 දෙනෙක් පූර්ණ සුවය ලැබුවා. මේ අතර අද වාර්තා වූ රෝගීන් 34 දෙනාද සමග හමු වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1503ක්. මෙරටින් හඳුනාගෙන COVID-19 රෝගීන් 1503 දෙනාගෙන් 748 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 745ක්. තවත් පුද්ගලයන් 68 දෙනෙකු දෙවෙනි රෝහල් කිහිපයක COVID-19 ආසාදිත බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. COVID-19 වැළඳීමෙන් මේ ගිය සංඛ්‍යාව 10ක්. ඊයේ වාර්තා වූ රෝගීන් 150 දෙනාගෙන් 92 දෙනෙකුම කුවේට් සිට දෙවයිනට පැමිණ නිරෝධායනයට ලක්ව සිටි පුද්ගලයන්. තවත් රෝගීන් 5 දෙනෙකු චෙන්නයි සිට පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. අනිත් රෝගීන් 53 දෙනා නාවික හමුදා සමාජිකයන්. වැලිසර නාවික හමුදා කඳවුරේ වාර්තා වෙන රෝගීන් ඉදිරියටත් අපිට තව ටිකක් වාර්තා වෙවි. නමුත් ඒ ඊටාත්ම ඉක්මනින් ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඔවුන් ඊටාත්ම හොඳට නිරෝධායනයට ලක් කරලා තියෙන නිසා. විශේෂයෙන්ම මැද පෙරදිග සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතර මේ රෝගය බහුලව අපි දකින්න ලැබෙනවා. මේ ගුවන් ගමන් සැලසුම් කරන්නේ අපේ රටේ නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසුම් කරමින්. ඒ වගේම තමයි පැමිණෙන රෝගීන් වුණොත් ඒ රෝගීන් සඳහා රෝහල් වල අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. අවශ්‍ය වුණොත් තවත් රෝහල් එකතු කරමින් මේ පහසුකම් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. ඒක නිසා මේ තේන තත්ත්වයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට තවම පීඩනයක් නැහැ රෝගීන් වැඩිවීම පිළිබඳව. ඒක පාලනයක් ඇතුව කරන්න පුළුවන් ක්‍රියාදාමයක්. ඒ පාලනය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. නමුත් අපි අවබෝධයෙන් සිටිය යුතුයි මේ එන අය අතර විශාල ප්‍රමාණයක් රෝගීන් ඉන්නවා. යම්කිසි විදියකින් ඒ වෛරසය සමාජයට කොතනකින් හරි මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ ක්‍රියාදාමයට සහභාගී වෙන හැමෝම මුළු කාලය පුරාම ඉතාමත් විමසිල්ලෙන් ඒ කටයුතු කරන්න ඕන. මේ වන විට විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියේදී පුද්ගලයන් 385 දෙනෙකු COVID-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින් දේශීය වශයෙන් හඳුනාගෙන ඇත්තේ 68 දෙනෙකු පමණයි. දැන් අප්‍රේල් මාසේ 30 වෙනිදාන් පස්සේ රටේ සමාජය තුලින් කිසිදු ආසාදිතකයෝ සොයාගෙන නැහැ. මේකයි අපි ලබලා තියෙන තත්ත්වය අද වෙනකොට අපේම සහෝදර ජනතාව පිටරටවල වල ඉන්නේ විවිධ රැකිරක්ෂාවලට ගිහිල්ලා එකට ගෙන්න ගන්න ඕනේ. ඒක අපේ යුතුයකමක්. ඔවුන් යම්කිසි සැලසුමකට ගෙන්වා ගනු ලබන්නේ. ඒ ගෙන්න ගන්න අවස්ථාවේදී ඔවුන් සමහර එන රටවල් වල තිබෙන තත්ත්වය අනුව කෝවිඩ් ආසාදිතයන් හැටියටයි පැමිණෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි නිරෝධායන මධ්‍යස්ථානයකට යොදවලා ඔවුන් ඉන්පසුව ආසාදනය වුණ අයවලුන් රෝහල් වලට රැගෙන ගොස් ඔවුන් කෙසේ හෝ රැක බලා ගැනීමට අපි කටයුතු කරනවා. මේ අතර කොළඹ කොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැඳී සිටි නාවික හමුදා සමාජිකයෙකු COVID-19 රෝගියෙකු බවට හඳුනා ගැනීමත් සමග එහි රැඳී සිටි නාවික රියදුරන් ඇතුළු 200 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම ගොඩනැගිල්ල අපි භාවිතා කළේ වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය අපි හුදකලා කිරීමට ලක් කරාට පසුව ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන කොටසක් ඉන්නවා. නාවික හමුදාව මෙම පිරිසත් මෙම ස්ථානයේ තබාගෙන ඔවුන් අත්‍යවශ්‍ය සේවාවට පමණක් මේ රාජකාරී නෝන්ගේ සිදු කරවගත්තේ. ඒ වගේම මේ රාජකාරීවල ස්වභාවය මත ඔවුන්ට යම්කිසි ප්‍රවණතාවයක් තිබෙනවා පාසාදෙන්ට ලක්වීමට. මොකද ඔවුන් වැඩ කරන්නේ වෙනි පරිශ්‍රයක් තුළ. ඉතින් ඒ නිසා නිරන්තරයෙන්ම ඔවුන් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමට කටයුතු කරා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ දිනේදී එක් පුද්ගලයෙකු COVID-19 ආසාදිත බවට සනාථ වුණා. ඒ සමගම ඔහුත් සමග සම්බන්ධකම් පවත්වන දනිකුත් පුද්ගලයන් සියලු දෙනාම අපි පරීක්ෂණයට යොමු කළා තිබෙනවා. කොළඹ කොටුව පිහිටීමෙන් ගොඩනැගිල්ලේ පිහිටීම අනුවත් මෙහි නායක හමුදා පුද්ගලික ආසාදිත වීම තුළවත් මහ ජනතාවට අනිසිපියක් ඇති
කරගත යුතු නැහැ. මේ නායක හමුදාව විසින් මනා පරිපාලනයකින් පාලනය කරන ලද ගොඩනැගිල්ලක්. ඒ නිසා කිසිදු අවස්ථාවක මොවුන් බාහිර සමාජයත් සමග ගැටීමට අපි සාස්ත්‍ර නැහැ. මේ අතර COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හම්බන්තොට මහරෝහලේ නව වාට්ටුවක් අද විවෘත කළා. එම ගොඩනැගිල්ල හම්බන්තොට මහරෝහලට අයත් පැරණි රෝහල් ගොඩනැගිල්ල වන අතර ඒ නවීකරණය කෙරුණේ යුද හමුදාවේ සහ හම්බන්තොට වෙළඳ ප්‍රජාවගේ දායකත්වයෙන්. නවීකරණය කෙරුණු මෙම නව වාට්ටුවේ රෝගීන් 120 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා තිබෙනවා. අපිට එන්නේ දැන් කොරෝනා රෝගයේ තහවුරුණු ලෙඩ්ඩු. ඉතින් එයාලා අපි සම්පූර්ණයෙන් සුවය ලබන තුරු මෙතන බලා කියා ගන්නවා. පිටතට රෝගේ යන්නේක වළැක්වීම සඳහා අපි උපරිම ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒකට කිසිනෙකුට බය වෙන්න අවශ්‍ය නැහැ. කොළඹ බණ්ඩාරනායක මාවත 146 වත්ත සහ 137 වත්ත ප්‍රදේශවල පිරිසක් අද රුධිර පරීක්ෂාවට ලක් කළා. ඒ පසුගියදා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කර පැමිණි පිරිස සහ COVID-19 වැළඳී පසුව සුවය ලබා පැමිණි පුද්ගලයන්. අද 200 දෙනෙකුගේ රුධිර පරීක්ෂා කිරීමට අපි සැරසී සිටිනවා. ඊයේ දිනේදී සිදු කරපු PCR පරීක්ෂණවලිනුත් අපිට එකම COVID රෝගයක්වත් වාර්තා වෙලා නැහැ. මේ මාසය තුලදී සිදු කරපු PCR පරීක්ෂණ 1500න් දැනට එක රෝගයක්වත් කොළඹ නගරේ වාර්තා වෙලා නැහැ. මේ අතර කොළඹ ගාලු මුදුරු පිටිය ආශ්‍රිතව වෙළඳාමේ යෙදෙන කුඩා වෙළඳසැල් හිමියන් සහ කුඩා ලොරි රථ යොදා ගනිමින් වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණේ ගෑස් පහන්දිය නව නගර ශාලාවේදී. ඒ පොලිසිය සහ කොළඹ මහනගර සභාවේ මැදිහත් වීමෙන් මේ අතර විදේශිකයන් 41 දෙනෙකු අද උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා. ඔවුන් නෞකා 3ක සේවය කරන බෙල්ජියම් සහ නෙදර්ලන්ත ජාතිකයන්. එම පිරිස විෂ බීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව ගාල්ල වරායට රැගෙන යාමට පියවර ගත්තේ නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ. අදාළ නෞකාවල මෙතෙක් සේවය කළ නෙදර්ලන්ත සහ බෙල්ජියම් ජාතිකයන් 37 දෙනෙකු අද රාත්‍රියේ එම යානයෙන්ම පිටත් යාමට නියමිතව තිබුණා. මේ අතර අම්බලන්ගොඩ නගරයේ කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවන්‍යාගාර අද හදිසි වැටලීමකට ලක් කෙරුණා. අප වාර්තාකරු පැවසුවේ මෙහිදී බොහෝ ආයතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි භාවිත කර නොමැති බව අනාවරණය වූ බවයි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවන්‍යාගාර හිමිකරුවන්ට දැඩි ලෙස අවවාද කළා. මහමැතිවරණයේ පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 8 වැනි දිනටත් සිදු කෙරුණා. අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමයි අදත් ශ්‍රේෂ්ඨාධිකරණ වෙනුසුරු මඩුල්ල හමුවේ සිදු කෙරුණේ. ජූනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ යලි ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනේ කළුවිහාරයේ සිසිර දාබ්රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. අතරමැදි පෙත්සම්කරුවන් විසින් කරුණු දැක්වීම අද සිදු කෙරුණා. ඒ අනුව මල්වතු විහාරයේ අධිකරණ සංඝනායක අතපත්තු කන්දේ ආනන්ද හිමියන් විසින් ගොනු කළ අතරමැදි පෙත්සම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාත් වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතාත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාත් මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතාත් පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වුවා. මෙහිදී ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ රටේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව නියෝගයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. එමෙන්ම විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පෙත්සම් ඉදිරිපත් වුවද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් රට අස්සාවර වී නොමැති බවත් විධිමත් ලෙස රටේ පාලනය සිදු කරන බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. එබැවින් ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අභියෝග කළ නොහැකි බවයි ගාමිණී මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසුවේ. තවද ස්වාධීන විය යුතු මැතිවරණ කොමිසමේද පරස්පරතා පවතින බැවින් ඒ පිළිබඳවද යම් ගැටලු මතුවන බවත් විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව මාස 3ක් තුළ යලි කැඳවීමට නීතියක් පාර්ලිමේන්තු පනතේ නොමැති බවත් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කළා. වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා මෙකී පෙත්සම් ඉදිරිපත් කර ඇති පාර්ශවවලින් බහුතරයක් දේශපාලනඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් බව පෙන්වා දුන්නා.
ඔවුන් මුල සිටම වර්තමාන ජනාධිපතිවරයාට එරෙහි මතිමතාන්තර දැරුව අය බවත් එම පිටසම්වල අරමුණු වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී හෝ නීති ආරක්ෂා කිරීම නොවන බවත් ප්‍රකාශ කළා. එලෙස පෞද්ගලික අභිමත වෙනුවෙන් පිටසම් ඉදිරිපත් කළ පාර්ශවවල එකී අරමුණු ඉටු කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නොතැබිය යුතු බවයි ජනාධිපති නීතිඥ කුෂාන් දල්විස් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ව්‍යවස්ථාමය අයිතිය පිළිබඳව කරුණු පැහැදිලි කළා. මේ අතර මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම වසංගත තත්ත්වය පවතින කාලයක රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනා සහාය දැක්විය යුතු විශේෂ අවස්ථාවක් බව සඳහන් කළා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබුවේ රටේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලට සහාය දක්වන නව පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීමේ අරමුණින් බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. එසේම මැතිවරණයක් නොපැවැත්වීමෙන් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විමසා සිටියා. මෙම පෙත්සම් සලකා බැලීම හෙටට කල් තැබුණු අතර හෙට දිනේදීත් අතරමැදි පෙත්සම්කරුවන් විසින් කරුණු දැක්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් අතර ආරවුල අදත් දේශපාලන වේදිකාවේ ඇසුණු ප්‍රධාන මාතෘකාවක් වුණා. මේ අතරේ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධ මතභේදයද අද තැන් කිහිපයකදීම ඇසුණා. එක්සත් ජාතික පක්ෂයේ දවසින් දවස කඩාවැටීමට පත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය සමගි බලවේගය අද වැට උඩ ඉන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද දැන් මේගොල්ලෝ නඩු කියනවා. එහෙම කියද්දී තමයි මේ මැතිවරණේ කල් දාගන්න උත්සාහ කරන්නේ. මැතිවරණේ කල් දාන්න එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේගය තවත් දිය වෙනවා. සැබෑ එක්සත් ජාතික පක්ෂයේ ජීවගුණය සහිත එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ මෙතන. කණ්ඩායමක් කල්ලියක් විදිහට චූල සම්ප්‍රදාය තමයි එතන ඉතුරු වෙලා තියෙන්නේ. අලියවත් මංකොල්ල කාගත්ත, විවස්ථාවත් මංකොල්ල කාගත්ත, සිරිකොතත් මංකොල්ල කාගත්ත, ගිනුන් ටිකත් මංකොල්ල කාපු. මොකද බැංකු මංකොල්ල කාපු ඒ කාට ගිනුම මංකොල්ල කරනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඔකට කියන්න ඕනේ සභාවේ තදින් සින. එච්චරයි ඔකට උත්තරේ. වෙන මොනවා කියන්නද? එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහත් විනය හා බලතල සහ සීල දේවල් ආරක්ෂා කරන ප්‍රබල පක්ෂය. ඒතර මේ පක්ෂය කිසිම වෙලාවක විනය විරෝධීව කටයුතු කරන්නේ නැහැ. සියලු දෙනාම ඒ හා බැඳී සිටිනවා. ඒ අදාළ සියලු කාරණා ඉදිරියේදී වෙනවා. කොරෝනා රෝගීන් මිය යෑමේ ප්‍රතිශතය ලොව අඩුම රටවල් වලින් එකක් බවට ශ්‍රී ලංකාව පත් වූ නිසා සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරයට අලුත් උද්දීපනයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ විවර වුණු අවස්ථාව පාවිච්චි කරලා ශ්‍රී ලංකාව තව පිම්මක් පැනලා ශ්‍රී ලංකාව තවදුරටත් දියුණු රටක් බවට පත් වුණොත් විපක්ෂයට බලයට ඒමේ අවස්ථාව සදාටම අයිමි වෙනවා කියන බීතිකාවෙන් ඉරිසියාවෙන් පෙළමින් තමයි ඔවුන් මේ ප්‍රකාශ සිද්ධ කරන්නේ. අතේ ඇඟිලි ගානටත් අඩු ගානක් තමයි മന്ത്രിවරු ඔය එක්සත් ජාතික පක්ෂයේ සුළු කල්ලි ආණ්ඩුවට සහයෝගය දෙන කල්ලි පත් වෙන්නේ. ඒක නිසා තමයි අපිට නඩු දානවා. අපි අයින් කරනවා. මම හිතන්නේ ජනතාව හොඳ තීන්දුව දෙයි මහමැතිවරණය. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කියා ගන්නවයි නායකයෝ වෙන්න හදන අය ගහගන්න එක තුල සම්පූර්ණයෙන් මේ රටේ බැටකන්නේ මේ රටේ මහජනතාව. මොකද මම එහෙම කියන්නේ අද එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරනවා තමන්ගේ අභ්‍යන්තර අර්බුදය අවසන් වෙනකම් මැතිවරණ කල් දාන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නේ පැත්තක තියලා අඩු ගානේ දැන්වත් පාර්ලිමේන්තු මැතිවරණයට ගිහිල්ලා මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුවක් පිහිටවන්න බලය ලබා දෙන්න ඕනේ. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද පූජ්‍ය මැනිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර මැනිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් සිදු කළ යයි කියන ප්‍රකාශ කිහිපයක් පදනම් කර ගනිමින් නීතිඥ අලි සබ්රි මහතාගේ නීතිඥවරුන් රුපියල් මිලියන 1500ක වන්දියක්ද ඉල්ලා ලිපියක් යොමු කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඉකුත් දින 3කදී පැවැත් වූ මාධ්‍ය හමු 3කදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපහාස වන අන්දමේ කරුණු සඳහන් නැති බවයි අලි සබ්රි මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසන්නේ. ඒ අනුව එම එක් මාධ්‍ය හමුවකට රුපියල් මිලියන 500 බැගින් මාධ්‍ය හමු 3ට රුපියල් මිලියන 1500ක වන්දියක් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා. මේ අතරතුර කොළඹ දිසා අධිකරණය අද පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට නියෝග කළේ පැමිණිලිකාර අලි සබ්රි මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසයි. දින 14කට බලපාන පරිදි එම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ නඩුව ලබන 11 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි. මෙම නඩුවේ පිටපතක් අද කොළඹ දිසා අධිකරණයේ පිස්කල්වරයෙකු විසින් මැඩිල්ලේ හිමියන්ට බාර දී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කර ඇති පැමිණිල්ලකට අනුව කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියා. කාවින්ද ජයවර්ධන මහතා මේ පැමිණිල්ල සිදු කර තිබෙන්නේ තමන්ට අපහාස කිරීම සඳහා අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝවක් පිළිබඳවයි. තමන් පෙනී සිටින වීඩියෝවක් බව දක්වමින් අන්තර්ජාලයට මුදාහැර ඇති වීඩියෝවක් පිළිබඳව කාවින්ද ජයවර්ධන මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණිලි කළේ මැයි මාස 2 වෙනිදායි. ඊට අදාළ පරීක්ෂණයක් ආරම්භ කළ කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශය ඉකුද්දා හිටපු පළාත් සභා මන්ත්‍රිණී මල්ෂා කුමාරතුංග මහත්මියද කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒ ඉකුත් මැයි 18 වෙනිදායි. එහි තවත් පියවරක් ලෙසයි අද හරින් ප්‍රනාන්දු මහතා කැඳවා තිබුණේ. ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව හරින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. උත්තරයක් ලබා ගැනීමට තමයි ආරාධනා කරලා තිබුණේ CCTV. ඊටමත්ම මේ පරීක්ෂණයට මම හිතනවා අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් කරන පරීක්ෂණයක් ඒකට දෙන්න ඕන සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න තමයි අද පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න පැමුණේ. ඔය කාවින්ද ජයවර්ධන මැතිතුමාගේ සම්බන්ධයෙන් යන වීඩියෝ එකක් සම්බන්ධයෙන් මට කොහෙන්ද ආවේ කියන එක මට ආපු තැන මම පෙන්නුවා. ඒක ප්‍රශ්නයක් නේ. මම හිතනවා පොලිසියටත් ඒ වගේම අපිටත් පැහැදිලිව තේරෙනවා මේක විශේෂයෙන්ම දේශපාලන වශයෙන් කරන මඩගැහිල්ලක් බවටයි පේන්න තියෙන්නේ. කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට කතා කරන්නට මම නඩු මාර්ගයට යනවා මේ සම්බන්ධයෙන් නෙමෙයි. මේකට මට මඩ ගහපු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසා සම්බන්ධයෙන් මේ වෙනකොට මගේ නීතිඥයෝ කටයුතු කරලා තියෙනවා. කාවින්ද ජයවර්ධන මැතිතුමාට සාධාරණයක් වෙන්න අවශ්‍ය ඒ කටුත්තර ලබා දීලා දෙනවා. මගේ නිවැරදිභාවය සහ මේකට මගේ සම්බන්ධ නැතිභාවය මම පොලිසියට සම්පූර්ණ ප්‍රකාශයෙන් ලබා දෙනවා. නමුත් අර මඩ ගහන ලංකාවේ කොන්ත්‍රාත්තු කරන මිනිහෙක් ඉන්නවා. එතුමාට විරුද්ධව නීති කටයුතු කරනවා. ඒ ගැන කියන්න බෑ. ඒක නීති කටයුත්ත. මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් රහස් පොලිසිය අද තවත් ප්‍රකාශයක් ලබා ගත්තා. ඒ ඔහු රඳවා සිටින මීගමුව පල්ලංසේන රැඳවුම් මධ්‍යස්ථානයේදී. අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම ප්‍රකාශ ලබාගත් බව අප වාර්තාකරු පැවසුවා. සහල් සඳහා තිබූ පාලන මිල වැඩි කිරීමට අදාළ විශේෂ ගැසට් පත්‍රය අද නිකුත් කෙරුණා. මේ අතර වත්මන් ආණ්ඩුව කිසිදු ආකාරයකින් සහල් මාෆියාවකට යට නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කැබිනට් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. හාල් මාෆියාවට යට වුණා නේද ආණ්ඩුව? ආණ්ඩුව හාල් මාෆියාවට යට වෙලා නැහැ. කලින් රජයේ එකඟ වෙලා තිබුණ මිල රුපියල් 98ක්. ඒ 98 එකඟ වෙලා තමයි සහල් වෙළඳ සංගම් සමග එකඟතාවයකට ඇවිල්ලා මිල ක්‍රියාත්මක කළා. ඊට පසුව ඇති වූ තත්ත්වයන් තුලදී රජය තවදුරටත් පාරිභෝගික ජනතාවට සාහනය සලසා දීම සඳහා තවත් ඒ 98 මිල පහතට හෙලන්න උත්සාහයක් දැරුවා. ඒ දැරුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෙළඳ පොලේ ගැටලුවක් ඇති වුණා. ඒ තුළින් අතිගරු ජනාධිපතිතුමත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් සියලු මැදිහත්වීම් කර අවසානයේදී නැවත හිඟියක් ඇති නොවන ආකාරයට නව 100කට වඩා පහතින් හාල් මිල තබා ගැනීමට හැකිවන ආකාරයේ යම්කිසි ගැළපුමක් ඇති කරලා තිබෙනවා. ඒක කාගේවත් ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් ජයග්‍රහණය. මේ අතර දේශීය කිරිගොවියා නැංවීමේ අරමුණින් ගත් තීරණයක් සම්බන්ධයෙන්ද කැබිනට් මාධ්‍ය හමුවේදී දැනුම් දුන්නා. දේශීය කිරි කර්මාන්තය දිරිගැන්වීම පිණිස අවශ්‍ය ආයෝජනය කරන්නට මෙම කැබිනට් පත්‍රිකාව මගින් තීන්දුව කර තිබෙනවා. ඒ යටතේදී මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ගොවි පළවල් සංවර්ධනයටත් ගොවි මහත්තුරුන් දිරිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩසටහන් සකස් කරන්නටත් මූල්‍ය ප්‍රතිපාදන සැකසෙනවා. ඒ වගේම මෙරටට කිරි ගවයින් 2500ක් ආනයනය කරන්නටත් ඉදිරි කාලය තුළදී ඕස්ට්‍රේලියාවෙන් අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයකින් වැඩි කරන්නට මෙම ආයෝජනය හරහා රජය බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් අද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙලෙස අදහස් පළ කළා. දැන් කාලයක් පුරාවට ඕස්ට්‍රේලියාවෙන් කිරිගවයන් ගෙනීමේ ක්‍රමවේදයෙන් පාඩම් ඉගෙනගත්ත රටක් අපේ රට. මම අහන්න කැමතියි මෙච්චර පාඩම් ඉගෙනගෙන නැවතත් වරක් කිරිගවයන් 2500ක් ඔස්ට්‍රේලියාවෙන් ගෙනෙන එක සාධාරණද? මම තරයේ කියා සිටිනවා කරුණා කරලා මේ කිරිගව ගනුදෙනුව දිහා නැවතත් වරක් බලන්න. ඒක වහාම අත්හිටවල. කාලයක් පුරාවට කිරිගවයන් ගෙන්වීමේ වැඩපිළිවෙලේ ඒ දූෂණ වංචා
ඒ වගේම අඩු ප්‍රමිති ගවයින් ගෙන්වීමේ ක්‍රියාවලිය දිහා සොයා බලන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සීමාවන් ඉක්මවා යමින් 2014-2017 වසර ඇතුළත මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ යලි පදිංචි කිරීම සිදුව ඇති බව පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද අනාවරණය වුණා. එවකට මන්නාරම සහකාර පොලිස් අධිකාරී HAD සමන් උදයකුමාර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ඉරිදෙන සිදු ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද දිනේ රැස්වුණා. අද කොමිසම හමුවේ ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ සහකාර පොලිස් අධිකාරී HAD සමන් උදයකුමාර මහතායි. අප්‍රේල් 21 වනදා දෙහිවල ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන වෙත ආරක්ෂාව යොදා තිබූ බවත් ඇතැම් දේවස්ථාන ආසන්නයේ පොලිස් මුරපොළ යොදා තිබූ බවත් පොලිස් නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරීත්වයේ හේතුවෙන් එම ප්‍රදේශයේ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ලවීම වළක්වා ගත හැකි බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කර සිටියා. එහිදී කොමිෂන් සභාව ඔහුගෙන් විමසා සිටියේ දෙහිවල ප්‍රදේශයේ ලැබුම් හලක බෝම්බයක් පුපුරාගත් බෝම්බකරු එවැනි ආරක්ෂාවක් යොදා තිබියදී දෙහිවල ප්‍රදේශයට පැමිණියේ කෙසේද යන්නයි. එහිදී පොලිස් නිලධාරීන් ප්‍රධාන මාර්ගයේ පමණක් ආරක්ෂාව යොදා තිබූ බැවින් අතුරු මාර්ග හරහා පැමිණීමේ හැකියාවක් තිබූ බව සාක්ෂිකරු සඳහන් කර සිටියා. එවකට සාක්ෂිකරු මන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කර සිටියේදී මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ 2014-2017 අතර කාලයේ යම් ජන කොටසක් පදිංචි කළේද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඊට ඔව් ලෙස පිළිතුරු දුන් සාක්ෂිකරු රිෂාඩ් බදුද්දීන් මහතාගේ අනුදැනුම් මත ජනතාව පදිංචි කළ බවත් එම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසට වැඩි පිරිසක් පදිංචියට පැමිණි බවත් සඳහන් කර සිටියා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සීමාවන් ඉක්මවා යමින් මෙම පදිංචි කිරීම සිදු වූ බවත් මේ පිළිබඳ යම් යම් සංවිධාන පොලිසියට පැමිණිලි කළද නිසි පරීක්ෂණ සිදු නොවූ බවත් සාක්ෂිකරු සඳහන් කර සිටියා. එහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සිලාවතුර ප්‍රදේශයේ ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් තිබේද යන්නයි. එවැනි අන්තවාදී ක්‍රියා තිබිය හැකි බවයි එහිදී සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කර සිටියේ. COVID-19 රෝගයේ පරදා යලි නැගී සිටින ශ්‍රී ලංකාවාසී අපේම ජනතාව වෙනුවෙන් ස්වර්ණ සත්කාරය අදත් ක්‍රියාත්මක කෙරුණා. අද ස්වර්ණ සත්කාරය රැගෙන අප ගියේ කොළඹ පිටකොටුව ප්‍රදේශයටයි. සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටෝල් ආයතනය අදත් අප හා මේ ක්‍රියාන්විතයට එක් වුණා. රැකෙමු රකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් අපි නැගිටිමු. සමාජ වගකීම නිසි ලෙස ඉටු කරන්නට නිතැතින්ම වෙහෙසෙන ස්වර්ණ වාහිනිය ස්වර්ණ සත්කාරය ආරම්භ කළේ මහජනතාව ඒකරාශී වන පොදු ස්ථාන විෂබීජ හරණයට ලක්කර වෛරසය ව්‍යාප්තිය මැඩලීමට දායක වීමේ අරමුණින්. සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටොල් ආයතනය මේ වෙනුවෙන් සිය වගකීම ඉටු කරමින් ස්වර්ණ සත්කාරයට පූර්ණ දායකත්වය ලබා දුන්නා. දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ගැවසෙන කොළඹ කොටුව ප්‍රදේශයේ අතිශය කාර්ය බහුල ස්ථානයක් අද දවසේ අප මුලින්ම තෝරා ගත්තා. ස්වර්ණ සත්කාරය අරගෙන අපි අද මුලින්ම ආවේ කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයට. දෛනිකව දහස් ගණනින් මහජනතාව රැස්වෙන මේ ස්ථානයේ විෂ බීජ අනුහරණය කිරීමට තමයි සූදානම් වන්නේ. සුපුරුදු විදිහටම සිවිල් ආරක්ෂක බලකා සමාජිකයින් වගේම ඩෙටොල් අපහා අත්වැල් බැඳ ගනිමින් මේ සත්කාරයට දායක වෙනවා. විෂ බීජ හරණය කිරීම ඉතාමත් වැදගත් මේ ස්ථානයට. ඒ සම්බන්ධයෙන් ජාතික නාලිකාවක සමාජ වගකීමක් ඉෂ්ට සිද්ධ කරන ස්වර්ණවාහිනී නාලිකාව හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. කොවිඩ් වසංගත රෝගී තත්ත්වය මර්ධනය කිරීම සඳහා ස්වර්ණවාහිනී ආයතනය විසින් මේ ගෙන යන සමාජ සත්කාර වැඩපිළිවෙලට ස්තුතිවන්ත වෙනවා. රට ලොකු අගාධයකට වැටි බව දුටුවා ස්වර්ණවාහිනිය එතනදී හිත කැටුවා සිවිල් ආරක්ෂක සහ ඩෙටොලුත් කැටුවා සරසයි මුළු රටම විස බිජ දුරු වේවා. කොළඹ කොටුව ප්‍රදේශයේ මහජනයා වැඩි වශයෙන් පැමිණෙන තවත් ස්ථානයකට ස්වර්ණ සත්කාරය රැගෙන
අප පැමිණියා. කවදත් කොතැනත් සමාජ වගකීම අකුරටම ඉටු කරන ස්වර්ණවාහිනිය මේ සමාජ සත්කාරය අරගෙන දැන් මේ ඇවිල්ලා ඉන්නේ බැස්ටියන් මාවත බස් නැවතුම් පොළට. මේ බැස්ටියන් මාවත බස් නැවතුම් පොළ තවමත් විවෘත කර නැහැ. නමුත් බලධාරීන් ප්‍රකාශ කරන්නේ නුදුරේදීම මේ බස් නැවතුම් පොළත් මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව. ඊට පෙර මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ස්වර්ණවාහිනී සමාජ සත්කාරයයි මේ ආකාරයෙන් මේ දිග හැරෙන්නේ. ස්වර්ණවාහිනියත් ඩෙටෝල් ආයතනයත් සිවිල් ආරක්ෂක බලකායත් මේ කරපු උතුම් සමාජ සත්කාරයට අපි ගෞරවනීය ආචාර්ය පිළිගන්නවා. කොළඹ මැනින් වෙළඳපොළ පරිශ්‍රය විෂ බීජ හරණයට ලක් කරනු ආකාරයයි මේ. කොළඹ කොටුව මැනින් වෙළඳපොළ පරිශ්‍රයට අද දවසේදීත් බඩු බාහිරාදිය මිලදී ගන්නත් බොහෝ දෙනෙක් පැමිණ සිටින ආකාරය දකින්නට ලැබෙනවා. ස්වර්ණවාහිනී ආයතනය ඩෙටෝල් සහ සිවිල් ආරක්ෂක බලකාය කවුරුව විශාල බෙදල් සත්කාර සේවාවන් ස්වර්ණවාහිනී ආයතනය වගකිව යුතු ආයතනයක් වශයෙන් ඒ වගේම සමාජ සත්කාරත් සිදු කරන මාධ්‍ය ආයතනයක් වශයෙන් කළ නට විස බීජ හරණය සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා. සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටොල් සමාගමේ පූර්ණ දායකත්වයෙන් ස්වර්ණ සත්කාරය රැගෙන අප හෙට පැමිණෙන්නේ අපේ රටේ තවත් ජනාකීර්ණ ප්‍රදේශයක් වන බොරැල්ල ප්‍රදේශයටයි. මාදුරුවේ වනරක්ෂිතයෙන් ඉසෙඩ්ඩි ඇලට වැටුණු වන අලින් දෙදෙනෙක් කිලෝමීටර 10ක් පමණ දුර ගසාගෙන විත් අරලගංවිල ප්‍රදේශයෙන් නිරුපද්‍රිතව ගොඩ ඒමට සමත් වුණා. අලින් දෙදෙනා බේරා ගැනීමට වනජීවි නිලධාරීන්ගේ සහායද හිමිව තිබෙනවා. මහවැලි ගොවිබිම්වලට ජලය ලබා දීමට සකස් කළ ඉසෙඩ්ඩි ඇල ගලා බසින්නේ මාදුරුවේ ජලාශයේ සිට කාසන් වැව දක්වායි. කිලෝමීටර් 57ක දුරක් ගලා බසින මේ ඇලට ජලය පානය කිරීමට එන අලියතුන් වරින් වර ඇද වැටෙනවා. ඒත් එහි පැතිබැම්මේ තිබෙන බෑවුම් ස්වභාවය නිසා ඇලට වැටෙන අලින්ට ගොඩට පැමිණීමට නොහැකි වන අතර එසේ ගසාගෙන අලියතුන් මියගිය අවස්ථාද වාර්තා වුණා. වනජීවි නිලධාරීන් පවසන්නේ වාර්ෂිකව ඉසෙඩ්ඩී ඇලට අලින් වැටෙන අවස්ථා 35-40 අතර ගණනක් වාර්තා වන බවයි. ඊයේත් එසේ වනාලින් දෙදෙනෙකු ඉසෙඩ්ඩී ඇලට වැටී තිබුණා. එම අලින් දෙදෙනාද කිලෝමීටර් 10ක් පමණ ගසාගෙන විත් තිබුණා. ප්‍රදේශයේ ජනතාවට දියනෑම සඳහා සකසා තිබූ මේ පඩිපෙළෙන් එම සතුන් දෙදෙනා ගොඩ ගැනීමට මෙසේ උත්සාහ කළා. මෙම උත්සාහය අසාර්ථක වූ අතර අලින් තවත් මද දුරක් එසේ ගසාගෙන ගියා. කෙසේ වෙතත් අරණගන්විල විදුලි බලාගාරයේ අසල පඩිපෙළෙන් අලින් දෙදෙනා මෙසේ ගොඩට පැමිණියා. මේ වර්ෂය තුල 8 දෙනෙක් වගේ වැටිලා තියෙනවා. ඉසෙඩ්ඩියලේ දෙපැත්තට තියෙන පිඹුරත් ආරක්ෂිත සහ පොස්ගහ උල්පත ආරක්ෂිත ප්‍රදේශවලට පඩිපෙළ වල ටිකක් හදනවා නම් මේ අලින්ට වෙන කිසිම හානියක් නැතුව ගොඩ එන්න පුළුවන්. අපි ප්‍රායෝගික දේවල් උපයෝගී කරගෙන අලි ගොඩ ගන්නට ඇදුවට සමහර වෙලාවට අලින්ගේ ජීවිතවලට හානි වෙනවා වැඩි. ඒ වගේම සෑහෙන ශ්‍රමයක් දරන්න වෙනවා. ඒ වගේම ගම් වැසියන්ටත් වෙන හානිය එකෙන් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක ඔක්කොම හානිය අවම කර ගන්න පුළුවන්. මෙන්න මේ වගේ සෙඩ්ඩියලෙන් අර වගේ රක්ෂිත වලට අහු වෙන ප්‍රදේශ වලින් අලින්ට ගොඩ වීමේ හැකියාවක් ඇති පඩිපෙළ වල ටිකක් හදනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටින් අට. රට වටින් අටට 2015 ජනාධිපතිවරණ සමයේ සතුස ආයතනය හරහා මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් වටිනා කැරම් බෝඩ් හා දාම් ලෑලි බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතුස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුව අද කැඳවනු ලැබුවා. එහිදී කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කළේ රටේ උද්ගත වී ඇති තත්ත්වය සමග මේ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වූ බැවින් අදාළ නඩුව යළි ජූලි මස 15 වෙනිදා කැඳවන ලෙසයි. මෙතෙක් පූජ්‍ය පක්ෂයට ලබා දුන් සංවර්ධන නිලධාරී තනතුරු නැවත ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පිරුම මහතා පවසනවා. ඒ අද අධ්‍යාපන අමාත්‍යංශයේදී භික්ෂුන් වහන්සේ 23 නමක් වෙනුවෙන් ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයකට එක්වෙමින්. භික්ෂුන් වහන්සේ නමක් නම් පැවිදි ජීවිතයට ඇතුළත් වෙච්ච කවුරුන් හෝ වේවා උපාධාරී අභ්‍යාසලාභී යෝජනා ක්‍රමයට වෙන්නේ නම් උන්වහන්සේ කිසි ලෙසක රජයේ කාර්යාලවල ඩීఓලා නැත්නම් සංවර්ධන නිලධාරීන් විදියට තියන්නේ නැහැ. ජනතාවට පුද්ගලිකව උපදෙස් දුන්නේ භික්ෂුන් වහන්සේලා සිළුම දෙනා පූජකතුමාලා සිළුම දෙනා ඒ ඉන්න පාසල් පද්ධතියට එකතු කරගන්න.
දමුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ ඉස්සාලයක සිටි මාස 2ක් වයසැති අශ්ව පැටියෙක් මීට දින කිහිපයකට පෙර අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අලව්ව ප්‍රදේශයේ ගෙවත්තක සිටියේදී එම අශ්වයා සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. හාලිඇල්ල කන්දගෙදර මාර්ගයේ වෙළඳසැලකට ඊයේ අලුයම COVID-19 ආරක්ෂිත ඇඳුමකින් සැරසී ඇතුළු පුද්ගලයෙකු එම වෙළඳසැලේ තිබූ මුදල් සහ ජංගම දුරකථන පෙරගෙවුම් කාඩ්පත් සොරා ගන්නා අයුරු එම වෙළඳසැලේ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා. පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් ලොකුලුණු කිලෝග්‍රෑම් 25 මලු 2000ක් සමග සැකකරුවෙකු අද පසුරුවේ පාරිභෝගික කටයුතු අධිකාරිය කොටහෙන විවේකානන්ද මාවතේ ගබඩාවක් වැටලීමේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරු නරක් වූ ලොකුලුණු පිරිසිදු කර වෙළඳපොළට යැවීම සඳහා සකස් කරමින් තිබුණා. ඒ සමගින් අදට අප සමුගන්නවා. මම චන්දන ජයසිංහ. මම තිලිනි පෙරේරා. සුබ රාත්‍රියක්. Thank you.